ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි, ලංකාවේ වැඩවසන අග්‍රගණ්‍ය ධානලාභී මගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය රණස්කල්ලි සිද්ධාර්ථ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ධර්ම දේශනා YouTube චැනලය වෙත දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා මහණෙනි ධාන වඩව් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ මත ඔබගේ ඇඟිලි තුඩක් තබන්න. මහත්ඵල මහානිසංස ලබාගත හැකි උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් වශයෙන් මෙම ධර්ම දේශනාව තවත් අයෙකුට ශ්‍රවණය කිරීම උදෙසා ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි පින්තුතියනි, අද ධර්ම දේශනා පවත්වන්න බලාපොරොත්තු වන්නේ නිවනේදී සිදුවන මනෝකායික පරිවර්තනය පිළිබඳවයි. මොකද වර්තමාන කාලයේදී නිවන පිළිබඳව පවා යම් යම් විකෘති අදහස් පළ වෙමින් තියෙනවා. ඉදිරි කාලයේදී මේවා මීට වැඩි වෙයි. ඒ නිසා අදහස් කරා මේ නිවන යනු කුමක්ද? නිවනේදී සිදුවෙන්නේ මොකද්ද සිත කයට කියන කාරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. අද නිවන පිළිබඳව විවිධ මතවාද සම්බුද්ධ දේශනාවට පටහැනිව විවිධ පුද්ගලයන් විසින් අරහත් බව ප්‍රකාශ කරලා තියෙන කාලයක්. ඉදිරි කාලෙදී මේවා වැඩි වෙනවා. එහෙම කෙනෙකුට ප්‍රකාශ කරන්න බාධාවකුත් නැහැ. ඕන දෙයක් කියන්න පුළුවන්. ලැජ්ජාවයි බයයි දිනන මොනවද කතා කරන්න බැහැ. ඉතින් එවැනි කාලයකදී අපි මේ නිවන සහ ඒ කියන්නේ අවසානයේ අරහත් ඵල සමාපත්තියට පත් වීමේදී සිතේ හා කයේ ඇතිවෙන වෙනස් වීම පිළිබඳව පරිවර්තනයන් පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන තිබීම අවශ්‍ය කටයුත්තක්. අපි නිවන කියන එකේදී වෙන ඔය ගැඹුරු අර්ථ දකින්න නැතුව සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. මෙන්න මේ අනන්ත අප්‍රමාණ දුකට හේතුව ඉපදීමයි. ඉපදීම නැති කරායින් පස්සේ මේ දුක නැතුව යනවා. එහෙමනම් මේ නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම කියන්නේ මොකද්ද? නැවත ඉපදීමෙන් වළකින එකයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නයි. භාගතුන් වහන්සේ පැහැදිලි කරේ. ඒ කරගන්න මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පහනක තෙල් ඉවරුණයින් පස්සේ පහන නිවි යනවා. ඒ දැල්ල කොහෙ ගියාද කියලා කාටවත් කියන්න බෑ.
ඒ වගේම මේ සංසාරේ ඇවිදින්නේ මොකක් හින්දාද අපි? තෘෂ්ණාව හින්දා. තෘෂ්ණා උපාදාන වීම හින්දා. භවය සහ ජාතිය නැවත නැවත ඇති වෙනවා. මේ තෘෂ්ණාව 60 තැනක ඇති වෙනවා. සමුදේ. මේ සියලු තෘෂ්ණාව නිරුද්ධ වුණායින් පස්සේ උපාදාන වෙන්න දෙයක් නැතුව යන. උපාදාන උනේ නැත්නම් නැවත භවයක් කරා යන්න ශක්තියක් විඥානයක් ඊළඟට જાතියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී අහෝසි යන මේක තමයි නිවන කියන්නේ. මේකට මේ විවිධ තර්ක දාන්න අවශ්‍ය නැහැ. මේක ඇල්ලියයිද පේනවද කොහෙද තියෙන්නේ? ඒ විදිහේ ලාමක ප්‍රශ්න නැගීමේ වැඩක් නැහැ. මේ විදිහට අපේ රටේ කවුරුත් දන්නෝ බෞද්ධයෝ ආදි කාලේ ඉඳලා මේවා පැහැදිලි කරා අපේ භික්ෂුන් වහන්සේලා. නිවන කියන්නේ මේකයි. මොකද නැවත ආයෙ උපදින්නේ. ඒතකොට දුක ඉවරයි කියන්නේ. නමුත් අද වෙනකොට මේ බුද්ධිමතුන් යයි කියන පිරිස් රිංගගෙන විවිධාකාර මත බෞද්ධ ජනතාව අතරට දානවා. මේ සියල්ලම දාන්නේ බුද්ධ ආගම විනාශ කරන්න. ඒවට පිටිපස්සෙන් උදව් ආධාර අනුබල දෙන විවිධ සංවිධාන මෙරට පිටරට තියෙනවා. ඒ නිසා මේ අපේ පින්වත් ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ අරහත් ඵලයට පත් වුණායින් පස්සේ කොහොමද හොයාගන්නේ? ඊළඟ මෙහි සිදුවෙන මනෝකායික පරිත්‍යාගය මොකද්ද? යාදි දේ පිළිබඳව ශ්‍රාවකයා දැනගෙන සිටීම මේ යුගයේ වටිනවා. මොකද තව ටික කාලයක් යනකොට තව බොහෝ දුරට මමත් රහත් කියලා රහතන් වහන්සේලා ගොඩාක් බිහි වෙන්න ඉඩ තියෙනවා. ඒ කරන්නේ මොකද මේ ශාසනය අවුල් කරන්නේ. කුමන්ත්‍රණය. මෙන්න මේ අවස්ථාවලදී ශ්‍රාවකයාට අවශ්‍ය දැනුම ලබා දීම තමයි මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ හාස්‍යයට කරුණක් තියෙනවා වර්තමානයේ. මොකද්ද? අරහත් බව ප්‍රකාශ කරගත්තු විවිධ පුද්ගලයන් ඉන්නවා. ඒ අය දන්නේ අරහත් ඵල සමාපත්තියට පත් වුණාන් පස්සේ වෙන දේවල් ගැන. ඒකට හේතුව මේ දේවල් සූත්‍ර පිටකේ පමණක් බලලා කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ. සූත්‍ර පිටකේ තියෙන්නේ මම කලිනුත් කියලා තියෙනවා ධර්මයේ සාරාංශය. ඒ සාරාංශය විස්තර වශයෙන් දැනගන්නේ සමත විපස්සනාවෙන් සහ තමන්ගේ අධ්‍යාත්මික ගුරුවරයාගේ තුලින්. මෙතන අධ්‍යාත්මික ගුරුවරයා කියන්නේ අරහත් ඵලයට නැත්නම් අනාගාමී ඵලයට අඩුම වශයෙන් සකෘදාගාමී ඵලයට පත්තුම කියනයි. එවැනි කෙනෙකුට මිසක් එවැනි අවස්ථාවලදී කරුණු පැහැදිලි කරලා දෙන්න අපහසුයි. ඒ කරුණු පැහැදිලිවීමක් කරනවා නම් කරන්නේ සූත්‍ර දේශනාවල කෙටියෙන් තියෙන සාරාංශය බලලා තමන් අතින් එකතු කරගන්නවා මොනවා හරි. හිතලා ඒවත් දාලා ශ්‍රාවකයට මොනවා හරි ප්‍රකාශ කරනවා. ශ්‍රාවකයට කිසි දෙයක් අවබෝධ කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ නිසා
සියලුම බෞද්ධයින් අද නිසියාකාරව අවබෝධ කරගන්න ඕනේ මේ අරහත් ඵල සමාපත්තියටපත් වීම වෙන්නේ කොහොමද? එහිදී සිදුවන මනෝකායික ක්‍රියාවන් ඒ සඳහා යන මාර්ගයේ අවසානයේ කුමක්ද කියන කාරණා. මෙන්න මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බොහෝ දෙනා යටපත් කරන කාරණයක් මේ තමයි මේ ධානයයි ප්‍රඥාවයි අතර තියෙන සම්බන්ධතාවය යටපත් කරනවා. එවැනි අයට නිර්වාණ මාර්ගයේ යන්න බෑ. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අඤ්ඤායතු යම් ඥානං ච පඤ්ඤාච සවි නිබ්බාන සම්තිති. මේ ප්‍රඥාවේ ඉන්නේ ධානයක් නෑ. ධාන වලට ප්‍රඥාවක් නෑ. යමක මෙල ධානයත් ප්‍රඥාවක් තිබෙන හිතම ඒකාන්තයෙන්ම නිවනට සමීප වන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ප්‍රඥාව හිණේ ධානය වැඩි වෙනවා කියනම් ඔවුන් විදර්ශනා භාවනාව වඩන්නේ කොහොමද? අද ධානය වඩන භාවනා පද්ධතිය නොදිසාම නිවන සමීප වුණාන්ද අඩු බව පේනවා. ඒ වගේම භාගතුන් වහන්සේගේ දේශනා අතර තැනින් තැන ඊ타ත්ම වැදගත් සියලුම බෞද්ධයන් දත යුතු මේ නිර්වාණ මාර්ගයේ පිළිබඳ දේශනා පවතිනවා. එවයින් කීපයක් මේ අවස්ථාවේදී මේ පිංගුතුන් පිංගුතියන් වෙත දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. තුම්මේ කිච්ඡං අතප්පං අකාතාරු තථාගතා පටිපන්නා පාමුක්ඛන්ති ඥායිනෝ මාර බන්ධනා. මේදි කියන්නේ තොප විසින් කෙලෙස් තවන වීරිය වැඩි යුතුයි. බුදුවරු මාර්ගය කියා දෙන්නේ මේ මාර්ගයට ලැබ ධ්‍යාන භාවනා කරන්නා මායාගේ බැම්මෙන් නිදෙන්නේ නිවනටපත් වෙන්නේ කියන එකයි. බලන්න භාගතුන් වහන්සේ ඊටා පැහැදිලිව නිර්වෘලම දේශනා කරලා තියෙනවා. බුදුවරු මාර්ගය කියලා දෙනවා මේ මාර්ගයට ලැබ ධ්‍යාන වඩන්න කියන එක පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අද මොකද්ද මේ ධ්‍යාන වඩන්න ඕනේ කියලා කරන භාවනාව? බෞද්ධ භාවනාවක්ද? නෑ. අහිංසක ශ්‍රාවක ශ්‍රාවිකාව රවට්ටනවා එතනයි කරන්නේ. දැන් ඔය භාවනා මධ්‍යස්ථාන සඳහා කෝටි කීයක් මේ රටේ අහිංසක දුප්පතුන් ශ්‍රාවක ශ්‍රාවිකව වියදම් කරා. ඒ මොකද්ද තියුණු ඵලයද? ඵලයේ තමයි මේක නිවන් දකින්න බෑ කියනවා. උගදෙනේ. ධ්‍යාන වඩන්න බෑ කියනවා. මේක අහගන්නද මෙච්චර කල් මේ විශාල පිරිසක් මිල මුදල් වියදම් කරන අපරිමිත කැපවීමකින් මේ ගමන ආවේ. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මා පමාද මන යුඤ්ජේත මා කාමරති සන්තවං අපමත්තු යායන්තු පප්පෝති විපුලං සුඛං. මේදි සඳහන් වෙනවා ප්‍රමාදී නොයෙදින්න පංචකාමයේ නොවැළෙන්න අප්‍රමාදීව ධ්‍යාන වඩන තැනැත්තාම පරම සැපය වූ නිවන් සුව ලබයි කියලා. මේ මොනතරම් පැහැදිලිවද මේ කියලා තියෙන්නේ? විදර්ශනා භාවනාව ගැන කියලා නැත්නම් ඒක ඉබේම වෙනවා සතර සතිපට්ඨානේ ධ්‍යාන වඩමින් යනකොට. එහෙමනම් අපි වැඩියෙන්ම ආරම්භයේදී මුල් තැන දෙන්න ඕනේ ධ්‍යානයට. අවසානයේදී මුල් තැන දෙන්න ඕනේ විදර්ශනාවට.
ඒ දෙකම තියෙන කෙනා නිවන කරා යනවා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේ විදියෙන් බලපුවාම පැහැදිලි වෙනවා මේ නිවන සඳහා වන ප්‍රඥාව පිහිටන්නේ ධ්‍යාන සිත තුල බව. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කළ වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය කියන සම්මා සමාධිය. කුමක්ද? ප්‍රථම දෙවන තෙවන හතරවෙනි ධ්‍යානයටපත් වීම සම්මා සමාධිය කියලා. මේකෙදි මේ සතර සතිපට්ඨාන භාවනාව අවසන් කරලා අවසන් වෙලා හතරවෙනි ධ්‍යානට එක සැරේපත් වීමක් ගැන නෙමෙයි කියන්නේ. දැන් සප්තවිසුද්ධි ක්‍රමයේ භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ උපචාර අර්පණා සමාධි වලටපත් වීම. එතන ඉඳලා ඒ ධ්‍යාන වඩමින්ම සතර සතිපට්ඨානේ භාවනාව වඩමින් යනවා. සතර සතිපට්ඨානේ භාවනාව වඩන්න ශ්‍රාවකයා තුල කෙලෙස් එන්නෙන් ප්‍රහීන වෙනවා. මුලදී ධ්‍යානයටපත් උනේ විස්කම්බණය කරලා යටපත් කරලා. දැන් මේ කෙලෙස් ප්‍රහීන වෙන්න මේ ධ්‍යානීය ක්‍රමයෙන් ඉහළට යනවා. අන්නේ විදියට හතරවෙනි හැටපත් උනයින් පස්සේ තමයි මේ අරහත් ඵල සමාපත්තියටපත් වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේදී මේ හතරවෙනි ධ්‍යානයේ පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. පංගුගේ හිතේ තියෙන ධ්‍යානෙන් සමාධියෙන් කෙලෙස් ප්‍රහීන වෙන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. හතරවෙනි ධ්‍යානයේදී යෝගියා දුක සැප සෝමනස දෝමනස කෙරෙහි ඇලෙන්නේ නැතුව උපේක්ෂාවටපත් වෙනවා. ඒතර යාගේ හිතට දැන් රාග දේශ මොහොක් එන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේ කෙලෙස් අඩු වෙනවම ආස්වාද ප්‍රාස්වාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රමයෙන් මේ ආස්වාද ප්‍රාස්වාදයේ සියුම් වෙනවා. ඒක නැතිම වෙනවා, එහෙම නැත්නම් හොයාගන්න බැරුව යනවා. එහෙම වෙන්නේ කෙලෙස් නැති හින්දා නික්ලේශී හදවතකට පිටින් ශක්තියක් ගන්න ඕනේ ආස්වාද ප්‍රාස්වාද. ඒක නතර වෙනව එහෙම නැත්නම් නොදෙනී යනවා, හොයාගන්න බැරි විදියට. මෙන්න මේ පත්වෙටපත් වීම තමයි නිවන් මගේ කඩයිම. ආර්ය අෂ්ටාංග මාර්ගය ඇවිදින් අවසානට ආස්වාද ප්‍රාස්වාද සියුම් වුණා, එහෙම නැත්නම් නතර වුණා. මෙන්න මෙතනින් පස්සේ කළ යුතු කාර්යයන් තියෙනවා. තවමත් පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අඛණ්ඩව වඩන්න ඕනේ. ඒ වඩන අතරදී අනිත්‍යානුපස්සනාවෙන් අනිමිත්‍ය විමෝක්ෂ මුඛය ඇති කරගන්න. දුක්ඛානුපස්සනාවෙන් අපනීත විමෝක්ෂ මුඛය ඇති කරගන්න. ආත්මයක් නැති තැන පවතින ශූන්‍යතාවයේ මෙනෙහි කරමින් ශූන්‍යතා විමෝක්ෂ මුඛය ඇති කරගන්න. මෙන්න මේවට කියනවා නිවන වළඳන කටවල් තුනක් ඇති කරගත්තා කියලා. මේක හරි ලස්සනයි නේද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන තියෙන තත්ත්වය. ආස්වාස ප්‍රාස්වාසේ නොදනියන එහෙම නැත්නම් මන්දගාමී තත්ත්වයට චිත්තය දියුණු කරා. දුක සැප සෝමනස දෝමනස වලට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවටපත් කරා.
එවැනි ශ්‍රාවකයා අර විදිහේ නිවන බලවන්ද මුඛයවල් තුනක් ඇති කරගන්න. එක කටකින්ම මේක වළඳන්න බැරි හින්දා. ඒ ඇති කරගත්තාම මොකද්ද ඇති වෙන්නේ විශේෂ මනෝකායික තත්ත්වය? මේ විමෝක්ෂ මුඛ අනිමිත්ත ධානය අපි කලින් ධර්ම දේශනාවලින් පෙන්වුවා. හිස පිටුපසින් උඩට යනවා. අපනිහිත ධානයේ හිස මැදින් පහළට ඇවිදින් මූලාධාරයට ඇවිදින් ආය නැවත උඩට ඇවිදින් මතුවෙනවා හිස මතින්. එතනින්ම නල් පැත්තට තෙරපිලා ගිහිල්ලා ශූන්‍යතා ධානයටපත් වෙනවා. ඒපත් උනයින් පස්සේ ක්‍රමයෙන් ආයේ ඒ ශක්ති ධාරාවකින් පහළ ප්‍රදේශයක මෙන්න මෙහෙම තියෙන කාලෙදී මොකද වෙන්නේ? මේ ශරීරයක ස්වභාව ධර්මයෙන් පිළිලා තියෙන එකක් තමයි මේ වර්ගයාගේ බෝවීම සඳහා හැම ස්ත්‍රියක් පුරුෂයෙකුගේම කාම ශක්තියක් ඇති වෙන ස්ථානයක් තියෙනවා. ඔය ප්‍රජනන ඉන්ද්‍රියන් ආශ්‍රේ. මෙන්න මෙතන ඉඳලා තමයි මේ ශක්තියන් තුනම යන්නේ උඩට. ඒ ගියයින් පස්සේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යන්නේ මේ ශක්තිය. තාමත් ශේෂයක් තියෙනවා හදවතේ. මේ වෙලාව වෙනකොට කෙනෙකුට විරුද්ධ රූපයක් දැකලා ඒ කායික යයන් උත්තේජනවල ඇති වෙන්නේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්නේ. අවසානයේ කිව්වොත් මේ අවස්ථාවේ මෛතුන ධර්ම හැසිරෙන්න බෑ. හිතේ තියෙන්න පුළුවන්. නමුත් හැසිරෙන්න බෑ. එවැනි තත්ත්වයකටපත් වෙනවා. එවැනි තත්ත්වයකටපත් වෙනකොට තමයි මෙයා අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී ඵලයටපත් උනායින් පස්සේ අපේ හුඟ දිනෙක කියනවා සියලුම කාමයේ ඉවරයි කියලා. මන් දන්නේ මට නම් එහෙම කියන්න බෑ. සේරම ඉවර වෙන්නේ කායික ක්‍රියාවල් ඇති කිරීමේ හැකියාව නැති වෙනවා තමයි. අර රූප දකින්නට තියෙන ඇලීමක් නැතු වෙනවා. දකින්න රූප වලට. ඒව සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. ගහක් දැක්කත් ගහක් කඳක් දැක්කත් ඉත්‍ත්‍රියක් දැක්කත් එක මට්ටමකටපත් වෙනවා. ඒකත් වෙන අනාගාමී නැන් පස්සේ. නමුත් අතිසියුම් විදිහට හදවතේ ඇති වෙනවා. පවතිනවා ආස්වාදයේ ඇති වෙන්න හේතු වෙන යම. නමුත් එවැනි උත්තරම ඇතුළේ කිසි විදිහක කාමයක් පේන්නේ නැහැ. ඒව ඇවිස්සෙන්න කතා බහ කිරිල්ලක් නැහැ. ඒව ඇවිස්සෙන විදිහට ගමන් බිමන් නැහැ. හෙවිලි වෙලිලි නැහැ. ඒවත් නැහැ. ඇත්තටම කාමයෙන් තුරු පුද්ගලෙක්ම තමයි. නමුත් අතිසියුම් කොටසක් හදවත ආශ්‍රයෙන් පවතින. එහෙමනම් ඇයි භාග්‍යවතුන් වහන්සේ අරහත් ඵල සමාපත්තියටපත් උනායින් පස්සේ වූසිතම් බ්‍රහ්මචර්යයන් කිව්වේ? අනාගාමී ඵලයටපත් උනායින් පස්සේ වූසිතම් බ්‍රහ්මචර්යයන් කිව්වේ නැත්තේ ඇයි? වූසිතම් බ්‍රහ්මචර්යයන් කියන්නේ සම්පූර්ණ මේ කාමයේ ඇතිීමේ නිදාන ප්‍රඥා ඉන්දියන් ආශ්‍රය තියෙන ඒක සම්පූර්ණ සුණු විසිරලා ගියයින් පස්සේ හදවතේ කිසිදු ආසාවකට ඉල නොලැබුණයින් පස්සේ ඇති වෙන තත්ත්වයක් තමයි භූෂිතම් බ්‍රහ්මචර්යයන් කියන්නේ. ඒක පර්යාය වචනේ යොදලා තියෙනවා. කීනා ಜಾති භූෂිතම් බ්‍රහ්මචර්යයන් කියන්නේ දෙකම එකයි වචන දෙකම. කීනා ಜಾති කියන්නේ නැවත උපතක් නැහැ. භූෂිතම් බ්‍රහ්මචර්යයන් කියන්නේ අර කලින් කිය විදිහට සම්පූර්ණ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගත්තා.
බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කර ගැනීම නිවනයි කියලා බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. අන්න එතකොට මේ ශ්‍රාවක පිරිස තේරුම් ගන්න ඕනේ. මේ නිවන කියන එක අරහත් ඵල සමාපත්තියටපත් වෙනවා කියන එක එකපාරට මුණු ගාලා හැංගිලා ඔය මේ හේතු විලා ඉඳලා එහෙම කරන්න බෑ. මේ ධ්‍යාන වඩන්න ඕනේ. ධ්‍යාන වඩපු නැතිකොට විමෝක්ෂ මුඛ ඇති කරගන්න බෑ. ධ්‍යාන වඩන්න නැති කෙනාට මේ ශක්තිය ඌර්ධව ගමන් කරවන්න බෑ. එයාගේ සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ඵල සමාපත්තියක් කියන්නේ ධ්‍යාන විශේෂයක්. ඵල සමාපත්තියටපත් වෙන්න බෑ ධ්‍යාන වඩපු නැති කෙනෙකුට කොහොමදවත්. මේ මොකද්ද කියන්නේ සුඛ විදර්ශනාව. ඒකෙන් නිදා රහත් වුණා කියලා. වැරදිලා කියනවා නම් නිවැරදි වෙන්න. හිතලා මෙහෙම කියනවා නම් ඉතින් මම දන්නද කියන්න බෑ. තම තමන්ට විපාක දෙන්න සිද්ධ වෙයි. මෙන්න මේ විදිහේ අනාගාමී ඵලයටපත් උනායින් පස්සේ ඵලයයි සමාපත්තියයි අතර වෙනසක් තියෙනවා. ඒ සමාපත්තියේදී තමයි සම්පූර්ණ මේ ඒ මාර්ගයේ ඵලයට අවශ්‍ය අංගයන් සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ යෝගියා තවදුරටත් සංකාරූපේක්ෂා ඥානීය මොහත් කරමින් අරහත් ඵල සමාපත්තියටපත් වෙනවා. අරහත් ඵලයට ඉස්සෙල්ලාපත් උනායි පස්සේ මේ නලලයි ලිංගේන්ද්‍ර මුලයි අතර ආලෝක ධාරාවකින් වාගේ සාමාන්‍යයෙන් දිදුලන්නේ නැති සාමාන්‍යයෙන් සම්බන්ධයක් තියෙන බව. එතකොට මේ අරහත් ඵල සමාපත්තියේ නිමිත්ත ගන්නෙ මේ තමන්ගේ නලල කෙලින් පොළොවට සමාන්තරව නෙමෙයි. ඒ පොළොවට සමාන්තරව ගන්න නිමිත්ත සෝවාන් ඵලයට තමයි ගන්න. සකු르දාගාමි ඵලයට එනකොට මේ නිමිත්ත තව ටිකක් උඩට යනවා. අංශ ගන්න. අනාගාමී ඵලයට එනකොට තව ටිකක් උඩට යනවා. අරහත් ඵලයෙන් උඩ මේ නිමිත්ත ගන්නෙ නල්ල මුදුනින්ම වායි. ඉහළින්මයි මේ නිමිත්තේ ඉන්නේ. නිමිත්තක් නැතුව ඵල සමාපත්තියටපත් වෙන්න බෑ. ඒ එන නිමිත්ත තමයි සිරස පුරා එක එක ඵල සමාපත්තියට හිමි විදියට සැරිසරලා පල්ලෙහා අර ප්‍රජනන ඉන්ද්‍රියන් දෙසට ගමන් කරනවා. ගමන් කරනකොටම අර අරහත් ඵල නිමිත්තත් එක්කලා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මෙනකොට මේ අරහත් ඵලයටපත් වීම අවසන්. නමුත් ඒක තව කල යුතු කොටසක් තියෙනවා. ඒ අවස්ථාවේදී යෝගියා ඵල සමාපත්තියටපත් වෙන්න අදිෂ්ඨාන කරනවා. සමාපත්තියටපත් වෙන්න අදිෂ්ඨාන කරද්දී ඊට වැඩි වේගයෙන් මුළු සිරුර පුරාම ආලෝකමත් වීගෙන විතාල සුවයක් දැනෙන්න පටන් ගන්නවා. මේදී යෝගියාගේ හිතේ තියෙන සියලු සංස්කාරයන් අනිත්‍යයි, ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා කිසිම දෙයක් තම වශයෙන් තියාගන්න බෑ. බැරි හින්දා එතන ආත්මයක් නැති හින්දා ලෝකේ ශූන්‍යයි කියන අදහස. අනිත් වෙලාවේ ශූන්‍යයි කියවට කියනවා විතරයි දැන් පේනවා සුදු සුදු වලාකුලින් වායි පිරීගෙන යන ආවට. අන්තිමේදී මුළු කයම පිරීලා යනවා. සුදු සුදුවට. එතන තියෙන ප්‍රහාසනේ මෙපමණයි කියලා කාටවත් කියන්න බෑ. අන්නේ වෙලාවේදී ඵල සමාපත්තියේදී නලල උඩ තිබුණු නිමිත්ත හිස මැදට යනවා. ඒ හිස මැදයි ප්‍රජනේන්ද්‍රිය මුලයි අතර සම්බන්ධයක් ඇති වෙනවා. යම් කිසි දෙයක් පහළ ඉඳලා උඩට හිමින් සැරේ යනවා ඒ තේරෙනවා. ඒකට විශාල සනීපයක් ඇති වෙනවා. ඒක වචන වලින් කියන්න බෑ.
අවසානදී යෝගියට පැහැදිලි වෙනා මුළු ලෝකෙම ශූන්‍යයි. කිසිම දෙයක් කිසිම ස්කන්ධයක් නැහැ, සංස්කාරයක් නැහැ, ශූන්‍යතාවයක් තියෙනවා. එතන ඉඳලා භාවනා යෝගිය ඵල සමාපත්තිය ඉඳලා හිතනවා මේ ශූන්‍යතාවයේ තුල කර්ම චිත්ත ඍතු ආහාර ප්‍රත්‍යයෙන් යම් යම් ප්‍රයත්න ලැබී වෙනවා. ඒවත් මම මේ පේන්නේ සම්මුතිය. ඒ සම්මුතිය පේනවා යථාවයි කියලා හිතන එක තමයි විද්‍යාව. ඒව ඇති වෙලා නැති වෙලා බොහොම එක එක කාල පරිච්ඡේදයන්හිදී. නමුත් මේ ඇති වෙලා නැති වෙන එක හරිම වේගයෙන් වෙන හින්දා මිනිස් ඇසට පේන්නේ නැහැ. අධික වේගයෙන් යමක් කරකිනවා නම් ඒක ඇහැට පේන්නේ නැහැ. යන වලල්ලක් වගේ රවුමක් පාරක් වගේ තමයි පේන්නේ. ඒ වගේ. ඒ නිසා මිනිහා රැවටිලා තියෙනවා අවිද්‍යාවට. මම දැන් මේ අවිද්‍යාවෙන් නිදහස් කියන අවබෝධය ලැබින. අන්නේ මේ මෝහය යන්නේ අවිද්‍යාව. විද්‍යාව උදපාදි කියන්නේ ඒකයි. සියලු සංස්කාරයන් අතහැරලා දෙන. ධර්මයක් අතහැරලා යවසාන්දි මේ ගමන යන්නේ. කාමයේ කියලා දෙයක් ඇත්තේ නැහැ. අතීතේ නිතර සිහි වෙන්නේ නැහැ. සිහි හිතලා මතලා සිහි කරලා ආදරය ප්‍රේමය ගැන හිතුවට මොකද්ද කියලා තේරෙන්නේ. රාතන් වහන්සේ නම ගී කාලේ ඉන්න කාලෙදී කිසියම් සම්බන්ධයක් තිබුණා නම් ඒ සම්බන්ධය සිහි කෙරුවට ඒ රූපෙ මැවෙන්නේ නැහැ හරියට. බොඳ වෙලා යන්නේ. දිය වෙලා යන්නේ. ඒ දා තිබුණු ආදර බස් ඒව මොකවත් තේරෙන්නේ. ඒක නිකන් යන්නේන පාරේ තිබුණු ඔය මොනවා හරි ගල් කැටයක් කොට කෑල්ලක් වගේ විතරයි. එතනින් එහාට යමක් හිතින්නේ. ආන්නේ තත්ත්වයටපත් වෙනවා අරහත් ඵලයටපත් වුණායින් පස්සේ. ඊළඟට මේ අරහත් ඵලයටපත් වුණායින් පස්සේ තමා මේ යථාව අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. නමුත් එතකොට පේනවා උඩ ඉඳලා බලන කෙනෙකුට යට පේනවා වාගේ බොහෝ සත්‍ය දුක් විඳිනවා. මිනිස්සුත් මේක අවබෝධ කරගන්නේ නැහැ. සසරට මැරිලා යනවා. අන්න මේ වෙලාව එනකොට ඇති වෙනවා දැඩි අනුකම්පාවක් ලෝක සත්‍යයගිරි. අන්න ඒක තමයි කරුණාව බවට පත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ තුල තිබුණු මහා කරුණා ගුණය කියන්නේ අන්න ඒකටයි. රහතන් වහන්සේ නමක තුලත් ඊට අඩු ප්‍රමාණයකින් මේ මහා කරුණාව තියෙනවා. ඒකට අපි මහා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේට කරන සැලකීමක් වශයෙන් කරුණාව කියලා කියනවා. ඒ කරුණාව තුල රහතන් වහන්සේට පැවැත්මට අවශ්‍ය දේවල් ඇරෙන්න වෙන මොකවත් අවශ්‍ය නැහැ. උන්වහන්සේ ලෙඩ රෝග හැදෙනවා කර්ම විපාක ඇති වෙනවා. එතකොට උන්වහන්සේ හිතනවා මේවා කොච්චර වුණත් මේ කය බින්දිනකන් හිතරනේ. එතකම් මම මේ වේදනාව ඉවසගෙන මිනිස්සුන්ට මොනවා හරි පිටක් වෙන්න තියෙන දෙයක් කරනවා කියලා හිතාගෙන ඉන්නවා සතුටු. එහෙම ඉන්න රහතන් වහන්සේට පුළුවන් මේ ආයු සංස්කාර අතාරින බව කලින් තීරණය කරන්න. මේ ආනාපාන භාවනාව බහුලව වඩපු කෙනාට තියෙන විශේෂ ප්‍රතිලාභයක්. එතකොට තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවා නම් සහෝදර භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් තමන්ගේ දායකයෝ ඉන්නවා නම් එයාට ප්‍රකාශ කරලා ඒ දිනේදී සම්පූර්ණ සමුගන්න සංසාර භවයෙන් සසර දුකින් නිදහස් වෙනවා. අන්න ඒක තමයි අරහත් ඵලෙපත් වීමේ තියෙන ලක්ෂණ. එහෙම නැතුව
රහතන් වහන්සේ කෙනෙක් කියලා පිටතින් බලන්න බෑ. හොයන්න බෑ. ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් කියලා කතාවෙන්ම හොයන්නත් බෑ. පොඩි වෙනස්කම් තියෙයි. ඕනෙ කෙනෙකුට සාන්තුව කතා කරන්න පුළුවන් හිතලා මතලා. ගමන බිමනත් අනුකරණය කරන්න පුළුවන්. ඔය ටීවී එකේ ඔය ටෙලි නාට්‍යයේ වල රංගපාන නළුවෝ ඒ විදිය ලස්සනට හිමීසර යන්නේ. ඒ රාත්‍රිල රංගපෑම. ඒ විදිය රංගපෑම යම් භික්ෂුවකට ගිහියෙකුට කරන්න පුළුවන්. ඒකට රැවටෙන්නත් එපා. නමුත් ඔහුගේ දේශනා කරන ධර්මයන් ප්‍රතිපදාවන්ම තමයි තේරුම් ගන්න වෙන්නේ. මේ පුද්ගලයා මොන තත්ත්වයකටපත් වෙච්ච කෙනෙක්ද කියලා. ඊළඟට අපේ පිනුතුන් පින්වතියන්ද එහෙම බෑනේ බලන්න ඕනේ. ඉතින් දැනගන්න රහතන් වහන්සේ කෙනෙක් කියලා එක අවස්ථාවයි තියෙන්නේ බලාගන්න. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. සූර්යා දිවා කාලේ බැබලෙනවා. චන්ද්‍රයා රාත්‍රී කාලේදී බැබලෙනවා. රාජ්‍යරු රාජාභරණයෙන් බැබලෙනවා. රහතන් වහන්සේ අරහත් ඵල සමාපත්තියේදී බැබලෙනවා. භාග්‍යවතුන් වහන්සේ දිවා රැ දෙකෙන් බැබලෙනවා කියලා. එහෙනම් මේ අරහත් ඵල සමාපත්තියටපත් උනයින් පස්සේ සිරුරේ බැබලීමක් තියෙනවා. ඒ බැබලීම එක් එක්කෙනාගේ වෙනස් වෙන්න පුළුවන්. මොකද තරුණ ඔය රත්පැහැ ඇඟක් තියෙනවා නම් ඒ බැබලීම හොඳට පෙනේ. වේපත් වෙලා ඇඟ රැලි වැටුණායින් පස්සේ ඒ බැබලීම පේනවා අඩුයි. කාල වර්ණ කයකත් ඒ බැබලීම අඩුවෙන් තමයි දිස්සෙන්නේ. නමුත් උනන්දුවෙන් බලන කෙනෙකුට ඒ බැබලීම පිටතට යනවා ආලෝක වශයෙන් පේනවා. මම කලින් කිව්වා නේද සිරස මුදුනේ ඉඳලා මේ ප්‍රජනන ඉන්ද්‍රියන් දක්වා පහ මුලට මූලාධාරයේ දෙසට මේ ශක්ති සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා ඵල සමාපatti අවසානයේ ඉතා ප්‍රසන්න. අන්නේ වෙලාවේදී වෙන්නේ මොකද? ටික ටික අර හැබෑ ධ්‍යාන එනවා. දැන් ඔය වඩන ධ්‍යාන නෙමෙයි. ඒක තමයි හැබෑම ධ්‍යාන. පිරිලා සම්පූර්ණයෙන්ම සිරුර සුදු පාට වෙනවා. ඒ අතරදී හිස් මුදුනයි අර පහළ මධ්‍යස්ථානයේ අතර මූලාධාරයේ අතර බැබලීමක් ටිකින් ටික පේනවා යෝගියාටම දැනෙනවා. ඒක වඩාත් වර්ධනය වුණායින් පස්සේ පිටට පේනවා. අන්න ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ රහතන් වහන්සේ අරහත් ඵල සමාපත්තියේදී බබලයි කියලා. අන්න ඒක තමයි බාහිර පෙනුමින් තීරණය කරන්න තියෙන එකම සාධකය. මේ වාගේ தත්ත්වයටපත් වුණායින් පස්සේ විවිධ අවස්ථාවලදී සිරුරෙන් විස්මිත ශක්ති ධාරා නිකුත් වෙනවා. ඉතින් මේ විදිහේ ගැටලුව තමයි රහතන් වහන්සේ කෙනෙක් කවදාක්වත් ඕම් මගේ රශ්මිය බලන්න දිලිසෙනවා හැටි බලන්න කියලා එළියට ගිහිල්ලා භාවනා කරන්නේ. එහෙම කරන්න හිතෙන්නේ. කවුරුවත් නැති හුදකලා තැනක භාවනා කරන නමුත් අහම්බෙන් එවැනි තැනකට කෙනෙක් ගියොත් එයාට බලාගත්තේ. නැතුව ප්‍රදර්ශනය කරන්න භාවනා කරන්න යන්නේ. මේ වාගේ කාලෙක නම් ඉස්සර වාගේ නෙමෙයි බාහිර කරදර වැඩි ඉන්න කාමරයක් ඇතුලේ තමයි භාවනා කරන්නේ. ඒතර කාටවත් පේන්නේ. ඒ විදි තියෙනවා නමුත් යම් අවස්ථාවල් ලැබෙනවා නිතර ඉන්න අයට ඒවා ඡායාරූපගත කරගන්නත් පුළුවන් වෙනවා ඒ රහතන් වහන්සේට නොදෙනවා. ඒව කලින් දන්නවා නම් ඒක හරියන්නේ නැහැ. මේ ටික තමයි කියන්න තියෙන්නේ නිවන සහ
රහතන් වහන්සේ නමක් පිළිබඳ ඊළඟට තව කරුණු ගානාවක් පැහැදිලි කරන්න අවශ්‍යයි. භාගතුන් වහන්සේ කීටාගිරි සූත්‍රයේදී තමයි ඔය රාත්‍රී ආහාරය එපා කියලා විනය නීති පැනෙන්නේ. ඒ පනවන අවස්ථාවේදී භාගතුන් වහන්සේ සෝවාන් සකෘදායි අනාගාමීයටත් ඒ නීතිය පොදුයි කියලා කිව්වා. නමුත් අරහත් ඵලයටපත් වූ අය ගැන කිව්වා ඒගොල්ලන්ට කැමැත්තක් කරගන්න යනවා. දැන් විනය පනවන්නේ නැහැ කියලා. ඒ නිසා රහතන් වහන්සේ නමකට විනය පිළිබඳ ලොකු ගැටලුවක් නැහැ. තමන්ගේ වැඩේ කරගෙන තියෙන. නමුත් රහතන් වහන්සේ නම ශාසන විනයට පටහැනිව ශ්‍රාවකයන්ගේ වැරදි අවබෝධයක් ලැබෙන විදිහට කටයුතු කරන්නේත් නැහැ. ඒ මධ්‍යස්ථ ප්‍රතිපදාවකින් තමයි ඉන්නේ. ඊළඟට රහත් වුණා කියලා එයාගේ ජම්මෙන් ආපු පුරුදු තියෙනවා නම් ඒව සියල්ලම අතාරින්නත් බෑ. භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්කෙනා රහතන් වහන්සේ කෙනෙක් හිටියා වමාරලා කනවා. භාගතුන් වහන්සේට පැමිණි කරයින් පස්සේ භාගතුන් වහන්සේ බැලුවා එයා බොහෝ කාලයක් ගව යෝනියක ඉඳලා තියෙනවා. වෘෂභ රාජයෙක්. ඉතින් එයාගේ පුරුද්ද තමයි ඒක කරන්නේ. මනුස්ස ලෝකෙට ආවා. ඊළඟට තව රහතන් වහන්සේ නමක් හිටියා මේ වර ඵල කියලා ටිකක් සාන්තව කතා නොකරන කෙනෙක්. ඉතින් පිරිස අතර ඇති වුණා මතයක් මෙයා මේ රහතන් වහන්සේ කෙනෙක් නන් නෙමෙයි ඔහොම කතා කරනවා නම්. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ බලලා දේශනා කරා මෙයා බොහෝ කාලයක් බ්‍රාහ්මණ කුලයක ඉපදිලා තියෙන ප්‍රබල බ්‍රාහ්මණෙක් වශයෙන්. බ්‍රාහ්මණෝ දසිදස්සන්ට පල්ලෙහාට කතා කරපු ආකාරයෙන් දනුත් කතා කරනවා. ඔය වාගේ තියෙනවා. එතකොට ජීවත් වීමේදී ඔය මහා කාශ්‍යප රහතන් වහන්සේ වියපත් වෙලාවත් වනයෙන් එළියට ඇවිදින් පන්සලක පදිංචි වුණේ නැහැ. භාගතුන් වහන්සේ වරක් කිව්වා ඒත් උන්වහන්සේ හිටියා කැලීට වෙලා. එහෙම චරිතක් තියෙනවා. පංගුවක් හුදේකලාවට කැමති වෙලා හුදේකලා ඉස්තානට ගිහිල්ලා ඉන්නවා. එහෙම චරිතයක් තමයි පළවෙනි ශ්‍රමණයාගෙන් අපිට ලැබෙන්නේ. කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ පිළිබඳව සූත්‍ර පිටකේ පොතනකවත් වැඩි දකින්න නැහැ නිතර. එක තැනක දැකලා තියෙනවා භාගතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉද්දී මහලු භික්ෂුවක් ආවා. භාගතුන් වහන්සේ හැම වෙලාවෙම දිවසුව තියන්නේ අඳුරන්න බැහැ. නමුත් මේ මහලු භික්ෂුව භාගතුන් වහන්සේ ළඟට මේ දෙපා අල්ලලා වැඳලා කිව්වා භාගතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ කියලා. එතකොට තමයි භාගතුන් වහන්සේ දැනගත් මේ කොණ්ඩඤ්ඤ කියලා. ඒකෙන් ඔප්පු වෙන කතාව මොකද්ද? කොණ්ඩඤ්ඤ බණ භාවන ප්‍රසිද්ධියට ආවේ නෑ ධර්ම දේශනා කරන්න. ඒගොල්ලෝ ලොකු ධර්මයක් ඉගෙන ගන්න කාලයක් තිබුණෙත් නෑ. ඒගොල්ල තමන්ගේ ඒ අරහත් විමුක්ති රසයේ විඳගෙන හුදකලාව වැඩිලා තියෙනවා. ඒ විදිහේ චරිත තියෙනවා. එකම චරිතයක් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක් ළඟ. මේ ආදී කරුණ වලින් ඔබට වඩාත් වැදගත් වෙන්නේ යම් කෙනෙක් ධ්‍යාන වඩන්න ඕනේ නැහැ කියනවා. එයාට කවදාකවත් සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. අරහත් ඵලයට තියා. ඒ වගේම යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේ ක්ෂණික සමාධියක් විදර්ශනා කිරීමෙන් ලැබෙන සමාධියක් කියලා කියනවනම් ඔහුට කවදාකවත් සෝවාන් ඵලයටපත් වෙන්න අමාරුයි. එතනින් එහාට කොහොමවත් බෑ. මෙන්න මේ කාරණේ හොඳින් තේරුම් ගන්න අපේ රටේ
ඉන්න සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් සහ අපේ භික්ෂුණීන් තේරුම් ගන්න එක තමයි හොඳ. නැත්නම් ඉදිරි කාලේදී මමත් රහත් මහමත් රහත් කියලා ප්‍රකාශ කරලා මේ ශාසන අවුලක් ඇති වෙනවා. දැනටමත් එහෙම වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමයි රහතන් වහන්සේ නමක් කවදාකවත් මේ සද්ධර්මයේ විකෘති කරන්නේ. අනිත්‍ය කිව්වොත් ඒකට වෙන වෙනම කියන්නේ ආස්වාස් ප්‍රාස්වාස කියන එකට ආස් කරනවා පස් කරනවා කියන්නේ විවිධ විකාර දේවල් කියන්නේ රහතන් වහන්සේලා. ඒ නිසා මේ පින්වතුන් මේ පිළිබඳව මනා දැනුමක් ඇති කරගෙන ඒ තුලින් තම කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගන්න උත්සාහ දරනවා. ඒ වගේම මම පෞද්ගලිකයේ කාටවත් දොස් කීමක් කවදා කරන්නේත් නැහැ. නමුත් මේ ශාසන ප්‍රතිපදාව යද්දී ශ්‍රාවකයාට අනුශාසනා කිරීම භික්ෂුවගේ වගකීමක්. ඒ අනුව අනුශාසනා කරනවා කිසිම දවසක මේ තැන් වලට යන්න එපා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා නෙමෙයි ප්‍රඥා සීල සමාධි කියවනම් ඒක උඩු මාර්ගයේ අනිත් පැත්තට හරවගෙන ඒක සම්පූර්ණ වරදක්. මිත්‍යා දෘෂ්ටියටපත් වීම. එතනින් අතර වෙනවා. යම් කෙනෙක් කිව්වොත් ධ්‍යාන වඩන්න ඕනේ විදර්ශනා විතරක් කරමු කිව්වොත් ඒකත් ධර්ම මාර්ගයෙන් පිටත යෑම. කවදාකවත් මාර්ගයට ඵලයට එන්න බෑ. සෝතාපන්න වෙන්නත් බෑ. සෝතාපන්න වෙන්න බැරි මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්නේ නැති නිසා. එතකොට යම් කෙනෙක් කියනවා නම් සම්මා සමාධිය කියන්නේ පළවෙනි දෙවෙනි හතරවෙනි ධ්‍යාන වලටපත් වීම නෙමෙයි. ඒක ක්ෂණික සමාධියක්. විදර්ශනා සමාධියක් කියනවා නම් අන්නයත් ආර්ය අෂ්ටාංග පිළිගත්තු නැති කෙනෙක්. ධර්මයේ විකෘති කරන කෙනෙක්. එතකොට යම් කෙනෙක් ධර්මයේ විකෘති කරා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගත්තේ නැත්නම් ඔහු පිළිගන්නේ නැත්තේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිගත්තේ නැත්නම් සිවුර දරාගෙන ඔහු භික්ෂුවක් වෙන්නේ නැහැ. ඔහු කොතෙන්ද යන්නේ? ලබාගත්තු සිව්පසෙන් ණය වෙලා නරක තැන් වලට තමයි යන්නේ ඉතින්. එතකොට ඒ පස්සේ ගියොත් ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන්නේ මොකද? ඒගොල්ලන්ටත් ඒකමයි. කවදාක්වත් සූතාපන්න වෙන්න බෑ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වරද්දලා. මේ සෝතාපන්න වෙන්න නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළු චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයක් වශයෙන් අවබෝධ කරගන්න නැතුව බෑ. එතකොට ආර්ය මහා සංඝරත්නය කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයට මාර්ගයට ඵලයටපත් වූ අය. ඒ අය සියලු දෙනාම සෝතාපන්න මාර්ගයට ඇරෙන්නේ ඉතුරු අය ධ්‍යාන වඩපුවයමයි. ධ්‍යාන වඩන්න තු සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. එතන ඉඳලා කොහොමවත් යන්න බෑ. ශනික සමාධි කියලා කියපුවා මම අර කලින් කිව්වනේ අරහත් ඵල සමාපatti තිබෙන මනෝකායික විපර්යාසයන්. අන්නේව එකක්වත් වෙන්නේ නැහැ. ඒව වෙන්නේ නැතුව ඵලයටපත් වෙන්නේ නැහැ. කාමයේ හිම්මයි යටපත් වෙලා තියෙනවා. අලුයට තියෙන ගිනි පුපුරක්. මේක සම්පූර්ණ නැතු වෙන්නේ නැහැ. නැතු වෙන තුම මුෂිතම් බ්‍රහ්මචර්යයන් කියන්න බෑ. ඊළඟට ඇයි මේගොල්ලන්ගේ තියෙන දඩබ්බරකම හිතුවක්කාරකම බුද්ධ වචනේ පෙනිපෙනි එහෙම නෙමෙයි කියන්නේ. ඒකට හේතු කීප එකක් තමයි මේ ඇයට සමාජ පාප කර්මයක් උඩ ඒක පිළිගන්නවා වෙන්න පුළුවන්. මාන වෙලා ඉඳලා අපායට යන්න හේතු වෙන්නේ. තව සමහරක් ගුරුවරයා කියපු විඳ පිළිගත්තා වෙන්න පුළුවන්. තව සමහරක් මේක හරි ලේසි ධානය වඩලා එනකොට දිගටම ධානය පිරෙන්නේ නැතුව යන්න සීලය රකින්න ඕනේ. මේක මොකවත් නෙමෙයි. ඉඳලා ඉඳලා සීලයත් කැඩුනට කමන්නේ ආයෙ වෙන තැනකට යනවා. එතනත් කැඩුනට කමන්නේ. ඕම කොහොම ශීප්පින් බණත් භාවනා කරනවා කියලා පිටර මම මේ විදර්ශනා සමාධිය ගත්තා කියලා මේ තැන් වලට මමපත් වුණා කියලා
ඉඳලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගන්න එක ලාභයි, ලේසි කියලා අර වැරදි මතේ පිළිගන්න. නමුත් ඒගොල්ලන්ගේ විශාල පාපයක් සිද්ධ වෙනවා. මොකද මේ අපේ රටේ ඉන්න අහිංසක ශ්‍රාවක ශ්‍රාවිකා අද මම දන්නවා දහස් ගාණක්. මෙවන් බුරුකාරීන්ට රැවටි. එවැනි අය සූතාපන්නවත් වෙන්න බෑ. එයි මේ ධර්මයේ පිළිගන්නේ. එවැනි තත්ත්වයටපත් වෙලා. අන්න එවැනි තත්ත්වයෙන් මේ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගලවා ගැනීමට මේ බුද්ධ ශාසනයේ නැවත බබලීම අරමුණු කරගෙන මේ ධර්ම දේශනා මාලාව පවත්වනවා. දැන් අද පවත්වපු ධර්ම දේශනාව මෙතකින් සමාප්තයි. තිරුවන් සරණයි. එත්තාවතා ධම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා